ළමයි අයිබෝන් මාද කතා කරන්න යන්නේ න්‍යාස. අපි බලමු න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. න්‍යාසයක් කියන්නේ ළමයි න්‍යාස භාවිතා කරන්න ඇත්තටම කම්පියුටර් සිස්ටම් ඩෙවලොප් කරන්න ඇත්තටම. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකකින් නැත්නම් අපි හිතමු පරිගණකයක් කොහොමද අපිට දත්ත කිහිපයක් අපි හිතමු විචල්යන් කිහිපයක් එකපාර විසඳලා එකවාරයෙන්ම විසඳලා අපිට පිළිතුරු ලබා දෙනවා. නැත්තම් දත්ත කිහිපයක් අපිට එකපාර ලබා ගන්න පුළුවන් විචල්යන් විදිහට. ඒ වගේ සාමාන්‍ය න්‍යාසවල භාවිතාව වැඩි හරියක්ම තියෙන්නේ පරිගණක වලට. පරිගණකයකින් අපි උදාහරණයක් විතර ගත්තොතින් සමගාමි සමීකරණ 100ක් වුණත් එකවර විසඳලා පිළිතුරු ලබා දෙනවා පරිගණකයක්. අපි පරිගණකයකට පරිගණක සිස්ටම් නැත්නම් කම්පියුටර් සිස්ටම් ආශ්‍රිතව තමයි ඇත්තටම න්‍යාස භාවිතා වෙන්නේ. ඒත් අපි න්‍යාසයක් කියන්නේ ඇත්තටම ඒ න්‍යාසයේ භාවිතාව අපි කතා කරා වගේම න්‍යාසයක් කියන්නේ කුමක්ද? ඇත්තටම දත්ත ගබඩා කරන විදිහ. නැත්නම් දත්ත පිළිවෙලකට ගබඩා කිරීම තමයි ඇත්තටම අපිට න්‍යාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒතර න්‍යාසයක් අපි සැලකුවාම උදාහරණයක් විදිහට මම ගන්නවා. ABC කියලා පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඔවුන් ගාව රතු, කළු, නිල් පෑන් වර්ග තියෙනවා. අපි හිතමු A පුද්ගලයා ගාව රතු පාට පෑන් 2යි, නිල් පාට 3යි. කළු පාට 3යි, නිල් පාට 1යි. B පුද්ගලයා ගාව 4 2 1. නිල් පෑන් නැහැ. C පුද්ගලයා ගාව 3යි, රතු, කළු 8යි, නිල් නැහැ. මෙන්න මේ දත්තය අපි ගොනු කරලා ගන්නවා. මෙයාව අපි ගත්තට පස්සේ තර අපි න්‍යාසය සඳහන් කරද්දී න්‍යාසයේ කවුද ඉන්නේ කියන එක අපි ලියා දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ABC වත් රතු කළු නිල් කියන එකවත් අපි භාවිතා කරන්නේ නැහැ. ඒ දත්ත ගොනුව අපි ගත්තට පස්සේ අපි ඕකට කියනවා න්‍යාසයක් කියලා. න්‍යාසයක් කියලා. තර අපි අර දත්ත ගොනුව ගත්තා මෙතනට. තර අපි ඒකට කියනවා න්‍යාසයක් කියලා. තර න්‍යාසයක් අපි බලමු. න්‍යාසයක් කොහොමද අපි එක් එක් වර්ග වලට වෙන් කරන්නේ කියලා. ඒ කියන්නේ න්‍යාසයක ගණය කියලා අපි කතා කරනවා. ඒ තුලින් අපි න්‍යාසයේ කොමන විදිහද කියලා අපි හඳුර ගන්නවා. අතර අපි මේ න්‍යාසය ගත්තට පස්සේ හරි. දැන් අපි කතා කරන්නේ යන්නේ ඇත්තටම න්‍යාසයක ගණය. ගණය. පළවෙනි අනුමාත්‍රිකාව. හරි. න්‍යාසයක ගණය කියන්නේ ළමයි මේක අපි බලනවා න්‍යාසයේ පේලි කීයක් තියෙනවද කියලා. ඇත්තටම අපි x පැත්තට කතා කරනවා පේලි කියලා. y පැත්තට කතා කරනවා තීර කියලා. ඒතර x පැත්තට ගත්තොතින් x පැත්තට තියෙනවා පේලි 3ක්. ඒතර න්‍යාසයක ගණය අපි සඳහන් කරන්නේ x වැඩි කිරීම y වගේ ආකාරයකින්. පේලි 3යි. එහෙනම් අපි කියනවා මේකේ පේලි 3යි. ගුණිතයක ස්වරූපයෙන් දක්වනවා තීර. තීරත් 3යි. අපිට එතකොට මේ න්‍යාසය අපිට හඳුන්වන්න පුළුවන් 3 න්‍යාසයක් කියලා. ඒ කියන්නේ අපි පේලි මුලින් ලියවිය යුතුයි. තීර ගණන පසු ලියවිය යුතුයි. න්‍යාසයක ගණය. හරි. අපි බලමු. තව න්‍යාසයක්. හරි. මෙන්න මේ න්‍යාසය උදාහරණ දෙක විදිහට. මේ න්‍යාසයේ පේලි තියෙනවා 3ක්, තීර තියෙනවා 2ක්. එහෙනම් 3 2 න්‍යාසය. 3 2 න්‍යාසය. ඒතර අපිට හදිස්සියවත් දුන්නොත්
2 4 න්‍යාසයක් වගේ. උතර මම මේ න්‍යාසයේ දත්ත ගොනුව පිහිටන විදිහ අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පේලි 2යි තීර 4යි. ඒතොර දත්ත ටිකකෝ මෙන්න මේ ලක්ෂ්‍ය තමයි දත්ත. ඒතොර දත්ත මේකේ කීයක් තියෙනවද? දත්ත 8ක් තියෙනවා. දත්ත 8ක් තියෙනවා. අපි උදාහරණයක් ගමු 2 4ට. පේලි 2යි තීර තියෙනවා 4ක්. එහෙනම් 2 4 ගණයට අයිති න්‍යාසයක් මේ තියෙනවා. ඒතර අපි න්‍යාසයක් හඳුනාගන්නේ ළමයි න්‍යාසයේ ගණය තුලින්. හරි ළමයි අපි ඊළඟට කතා කරමු න්‍යාසයක සමචතුරස්‍රාකාර න්‍යාස නැත්නම් සමචතුරස්‍ර න්‍යාස. හරි. සමචතුරස්‍ර කියන වචනයෙන්ම අපිට තේරෙනවා ඇත්තරම මේකේ පේලි ගණනයි තීර ගණනයි සමාන වුණාම අපි කතා කරනවා ඒට සමචතුරස්‍ර න්‍යාසයක්. 3 3 න්‍යාසය, 2 2 න්‍යාසය, 5 5 න්‍යාසය ඒ වගේ. අපි 3 3 න්‍යාසයක් සලකමු. මේකේ තීර 3යි පේලි 3යි තීරත් 3යි එහෙනම් 3 3 න්‍යාසයක්. මෙන්න 2 2 න්‍යාසයක්. 2 2 න්‍යාසයක්. එතකොට 2 2 න්‍යාසයක් ගත්තාම ඒකත් සමචතුරස්‍රයි. ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් සමචතුරස්‍ර න්‍යාස පේලි ගණනත් තීර ගණනත් සමාන න්‍යාස අපි කතා කරනවා සමචතුරස්‍ර න්‍යාස විදිහට. ඊළඟට අපි කතා කරමු ළමයි සමචතුරස්‍ර න්‍යාසයකින් පස්සේ න්‍යාසයක විකර්ණය. තුන්වෙනි අනුමාත්‍රිකාව. න්‍යාසයක විකර්ණය අපි කතා කරද්දී අපි කතා කරොත් අපි විකර්ණය කියලා හඳුන්වන්නේ ඇත්තටම සමචතුරස්‍රයක හෝ නැත්නම් ඕනෑම චතුරස්‍රයක සම්මුඛ ශීර්ෂ යාකරන රේඛාව අපි කතා කරනවා විකර්ණයේ විදිහට. එතකොට අනිත් ශීර්ෂ දෙක යා කරත් ඒකත් විකර්ණයක් තමයි. නමුත් න්‍යාසයකදී අපි විකර්ණයේ විදිහට හඳුන්වන්නේ වම් පස ඉහළ කෙරවල සිට දකුණු පස පහළ කෙරවල දක්වා වූ විකර්ණය පමණයි. නමුත් න්‍යාසයක විකර්ණය සමචතුරස්‍ර න්‍යාසයකදී විතරයි අපිට න්‍යාසයක විකර්ණය කතා කරන්න පුළුවන්. සමචතුරස්‍ර නොවන න්‍යාසයකදී අපිට විකර්ණයක් ගැන කතා කළ නොහැකි. බලමු අපි 3 3 න්‍යාසයක් සලකමු. හරි. මේ 3 3 න්‍යාසයේදී අපි වම් පස ඉහළ කෙරවල සිට දකුණු පස පහළ කෙරවල දක්වා අන්න මෙන්න මේ විකර්ණයට තමයි අපි න්‍යාසයේ විකර්ණය කියලා හඳුන්වන්නේ. අපි මෙන්න මේ විකර්ණයක් විදිහට හඳුන්වන්නේ නැහැ. වම් පස ඉහළ කෙරවල සිට දකුණු පස පහළ කෙරවල දක්වා වූ න්‍යාසයේ විකර්ණය අපි කියනවා න්‍යාසයක විකර්ණය. හරි. හැබැයි සමචතුරස්‍රයේ න්‍යාසයකදී විතරයි අපිට න්‍යාසයක විකර්ණය හඳුන්වලා දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු. පේලි ගණන සහ තීර ගණන අසමාන වූ න්‍යාසය. අපි හැබැයි ඍජු කෝණාශ්‍රාකාර න්‍යාස කියලා අපි කතා කරන්නේ නැහැ. හරි. මේ 2 3 න්‍යාසයක්. 2 3 න්‍යාසයේදී අපිට විකර්ණයක් විදිහට හඳුන්වන්න පුළුවන් වම් පස ඉහළ කෙරවල සිට දකුණු පස පහළ කෙරවලට ඇත්තරම විකර්ණයක් වෙන් කළ නොහැකි. දකුණු පස පහළ කෙරවට එය ගමන් ගන්නේ නැහැ. එම නිසා අපි සමචතුරස්‍ර නොවන විකර්ණයකදී සමචතුරස්‍ර නොවන න්‍යාසයකදී විකර්ණය හඳුන්වා දෙන්නේ නැහැ. එතකොට සමචතුරස්‍ර න්‍යාසයකදී තමයි අපිට කතා කරන්න පුළුවන් වම් පස ඉහළ කෙරවල සිට දකුණු පස පහළ කෙරවල දක්වා වූ න්‍යාසයක විකර්ණය. හොඳයි ළමයි. අපි ඊළඟට හඳුන්වලා දෙන්න යන්නේ ඒකක න්‍යාසයක්. ඒකක න්‍යාසය කියන එකත් ව්‍යුත්පන්න වෙන්නේ සමචතුරස්‍ර න්‍යාස තුලින්. අපි මුලින්ම සමචතුරස්‍ර න්‍යාස කතා කරා.
සමචතුරස්‍ර න්‍යාසයක විකර්ණය කතා කරා. විකර්ණය තුලින් අපි දැන් ඒකක න්‍යාසය හඳුන්වන්න යන්නේ. සමචතුරස්‍ර න්‍යාසය ඒ තුලින් සමචතුරස්‍ර න්‍යාසයේ විකර්ණය එක වී උදාහරණයක් විදිහට විකර්ණය එක වෙලා ඉතිරි දත්ත සියල්ලම බිඳුව වූ පසු අපි එම න්‍යාසය හඳුන්වනවා ඒකක න්‍යාසයක් විදිහට. එහෙනම් ඒකක න්‍යාසයක් වෙන්න නම් එය සමචතුරස්‍ර න්‍යාසයක් විය යුතුයි. ඇත්තරම තර්කය විකර්ණයක් පවතින විකර්ණය එක විය යුතුයි. එනම් විකර්ණයක් පවතින සමචතුරස්‍ර න්‍යාසයක් විය යුතුයි. එහෙනම් සමචතුරස්‍ර න්‍යාසයක් නම් පේලි ගණන තීර ගණන සමාන විය යුතුයි. ඒතර සමචතුරස්‍ර න්‍යාස ඒ තුලින් න්‍යාසයේ විකර්ණය න්‍යාසයේ විකර්ණය එක වී අනෙකුත් දත්ත බිඳුව වී අපි හඳුන්වනවා මොනවද? ඒකක න්‍යාස. එහෙනම් ඒකක න්‍යාසයක් වීමට ඒ සමචතුරස්‍ර න්‍යාසයක් විය යුතුයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ළමයි න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධ. එතකොට අපිට ඕනෑම න්‍යාසයකට ඕනෑම න්‍යාසයක් එකතු කිරීමටවත් අඩු කිරීමටවත් හැකියාවක් නැහැ. න්‍යාස එකතු කරන්නත් අඩු කරන්නත් න්‍යාස එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී සිදුවන්නේ අනුරූප දත්ත සමග සුළු වීමයි. එහෙනම් අනුරූප දත්ත කියන්නේ එක විදිහට පිළිටනනේ. එහෙනම් ඇත්තරම න්‍යාස දෙකක් එකතු කරන්නත් අඩු කරන්නත් එම න්‍යාසවල ගණය සමාන විය යුතුයි. න්‍යාසවල ගණය සමාන නම් පමණයි එම න්‍යාස එකතු කරන්නත් අඩු කරන්නත් පුළුවන්. එහෙනම් න්‍යාස එකතු කරන්නත් අඩු කිරීමටත් එම න්‍යාසවල ගණය සමාන විය යුතුයි. න්‍යාස ගණය සමාන විය යුතුයි. ඒ කියන්නේ 3 2 න්‍යාසයක් එක්ක එකතු වෙන්න නම් 3 2 න්‍යාසයක් ඕනේ. 5 3 න්‍යාසයක් එක්ක සුළු වෙන්න 5 3 න්‍යාසයක් අවශ්‍යයි. හරි. අපි බලමු උදාහරණයක්. හරි. ළමයි මේ පළවෙනි න්‍යාසය 4යි. 4ට එකතු වෙනවා 1ක් 5යි. 3ට එකතු වෙනවා 6ක් 9යි. 1ට එකතු වෙනවා 8ක් 9යි. 6ට එකතු වෙනවා 3ක් 9යි. 5ට එකතු වෙනවා 1ක් 6යි. ලැබෙන පිළිතුරු න්‍යාසයක් සුළු වීමට ඇති න්‍යාසයේ ගණයමයි. තව උදාහරණයක් අපි සලකමු. හරි. මම නැවත සැලකුවේ 2 3 න්‍යාස දෙක. හරි. එතකොට ධන 1කින් අඩු වෙනවා 3ක්. එතකොට ධන 1 අඩු කිරීම 3යි. හොඳයි. මම කටු වැඩ මෙතන කරනවා. ධන 1කින් අඩු වෙනවා 3ක්. ධන ඍණ අඩු වෙලා වැඩි එකේ අගේ අපිට ලැබෙන්නේ ඍණ 2යි. ලැබෙන පිළිතුරු න්‍යාසය පළවෙනි දත්තේ ධන 1යි ඍණ 3යි. ධන 1 ඍණ 3 පිළිතුර ඍණ 2යි. ධන 4 ඍණ 2 4 දැක් ගියහම 2යි. 3න් අඩු වෙනවා ඍණ 1ක්. මෙන්න මෙතන බලන්න ළමයි. 3න් අඩු වෙනවා ඍණ 1ක්. 3න් අඩු වෙනවා ඍණ 1ක්. ළමයි ඍණයි වරහන් නිසා ගුණ වෙලා ධන 1ක් වෙනවා. ධන 4යි. ඒ පරිද්දෙන්ම ඍණ 2ට ඍණ 2කින් අඩු වෙනවා ඍණ 6ක්. ඒතකොට ඍණ 2 ධන 6ක් වෙනවා. නේද? අපි පෙන්නන්න ඍණ 2
ඍණ 6ක්. එතකොට ඍණ 2යි ධන 6ක් වෙනවා ඍණයි ඍණයි ගුණ වෙලා. එතකොට ධන 6යි ඍණ 2යි ධන 4යි වැඩි කියලා ලකුණ ධන ඍණ ඉන්නකොට අඩු වෙලා. එතකොට ඍණ 2යි ධන 6යි අපිට එනවා ධන 4ක්. ඊට පස්සේ ධන 1යි අඩු වෙනවා 5ක්. ධන 1කින් අඩු වෙනවා 5ක්. ඍණ 4යි. ඍණ 5න් අඩු වෙනවා 4ක්. ඍණ 9යි. අපිට ලැබෙන්නේ 2 3 න්‍යාසය. ඒ න්‍යාසයේ ගණය සඳහන් කිරීම අනිවාර්යයි කියලා සැලකෙන්නේ නැහැ. හැබැයි ගණය සඳහන් කරනවා නම් නිතරම හොඳයි. අනිවාර්යයෙන්ම කළ යුතු නැහැ. හොඳයි. අපි ඊළඟට සලකමු න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. තොරළම න්‍යාසයක් ගුණ කරන ස්වරූපය මේකයි. න්‍යාසය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙනවා. තොර මේ ධන සංඛ්‍යාවක් හෝ ඍණ සංඛ්‍යාවක් හෝ සාමාන්‍ය නිකිල සුළු වෙන විදිහටම සද්ද සංඛ්‍යාව සුළු වෙන විදිහටම තමයි සුළු වෙන්නේ. ගුණ කිරීම පෙන්නුවත් නැතත් එතන සලකුණක් නැත්තම් සාමාන්‍ය විදිහටම ගුණිතය පවතිනවා. මෙතනදී සෑම අනුරූප සෑම දත්තයක්ම මෙන්න මේ දෙක කියන ගුණිතෙන් දෙකෙන් දෙක සංඛ්‍යාවෙන් ගුණ විය යුතුයි. එතකොට දෙවරක් 3 6යි. දෙවරක් 6 12යි. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි. පිළිතුර මුල් න්‍යාසයේ ගණයත් එක්කම ලැබෙනවා. ඒතර අපි තව උදාහරණයක් සලකමු. හරි. මේ න්‍යාසයේ ගණය ළමයි පේලි 3යි. එක තීරයයි. විශේෂ සාමාන්‍ය විශේෂ න්‍යාසයක්. අපිට මේ න්‍යාසය හඳුන්වන්න පුළුවන් එක තීරයක් තියෙන නිසා තීර න්‍යාසයක් කියලා. අපිට ඕනනම් මේ වගේ න්‍යාසයක් හඳුන්වන්න පුළුවන්. පේලි න්‍යාසයක් කියලා. ඒතර මේකේ න්‍යාසය එක පේලියයි තීර 3යි. එකේ 3 න්‍යාසයක්. මෙන්න මේ තීර න්‍යාසය ඍණ 3ෙන් ගුණ කරන්නයි තිබුණේ. ඒතර ඍණ 3 වරක් 1 ඍණ 3යි. ඍණ 3 වරක් 6 ඍණ 18යි. ඍණ 3 වරක් 5 ඍණ 15යි. ඒ වගේ සාමාන්‍ය සද්ද සංඛ්‍යා ගුණ වීමේ ආකාරයෙන්ම සද්ද සංඛ්‍යා සුළු වෙන ආකාරයට න්‍යාස සුළු වෙනවා. හරි. අපි ඊළඟට සලකමු ළමයි න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කිරීම. න්‍යාස පාඩමේදී 11 වසරේදී අපිට ඇත්තටම න්‍යාසවල ප්‍රධානම අනුමාත්‍රිකාව නැත්තම් ප්‍රධානම පාර්ට් එක විදිහට සලකන්න පුළුවන් න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කිරීම. මෙතනදී ඕනෑම න්‍යාසයක් ඕනෑම න්‍යාසයකින් ගුණ කිරීමට හැකියාවක් නැහැ. මෙතනදී ළමයි න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරන විට සෑම විටම අපිට නීතිය විදිහට සලකන්න වෙන්නේ නැත්තම් ඒවයි ගණයන් සලකද්දී මෙන්න මේ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. විය යුත්තේ නැත්තම් ඕනෑම න්‍යාසයක් ඕනෑම න්‍යාසයකින් ගුණ කිරීමට හැකියාවක් නැහැ. අපි ගත්තොත් 2 3 න්‍යාසයක් ළමයි ගණය ගත්තොත් ගුණ වීමට නම් අපිට අනිත් න්‍යාසයේ වශයෙන් තියෙන්න ඕනේ ළමයි 3 ඕනෑම 3 මෙතන ළමයි මෙන්න මේ න්‍යාසයේ තීර ගණන. ඒතර මේ න්‍යාසයේ පේලි ගණන ඔන්න ඔය දෙන්න සමාන වෙන්න. ඒතර නැත්තම් ඕනෑම න්‍යාසයක් ඕනෑම න්‍යාසයකින් ගුණ කිරීම අපි කතා කරන්නේ නැහැ. එතකොට ඇත්තටම මෙන්න මේ ඝන දෙකේ මැද්දේ ඉන්න දෙන්න සමාන වුණා නම් හරි. ළමයි එතකොට මේකෙදි පිළිතුරු න්‍යාසයේ විදිහට ලැබෙන්නේ මෙන්න මේ ඝනයන් දෙක කපලා ගිහිල්ලා අපිට ලැබෙන 2 4 න්‍යාසය. 2යි 4යි. 2 4 න්‍යාසය තමයි පිළිතුරු න්‍යාසයේ විදිහට ලැබෙන්නේ. හරි. එතකොට අපි ඒ උදාහරණයෙන් පස්සේ තව උදාහරණයක් සලකමු. 3 2 න්‍යාසය. ගණය අපි සලකමු. එහෙනම් මේ ගුණ වීමට පැවතිය යුත්තේ 2 3 4 5 6. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනෑම මං ගන්නම් 2 5 න්‍යාසයක් විදිහට. ඒතර
දෙකට දෙක කපලා ගිහිල්ලා අපිට ලැබෙන න්‍යාසය වෙන්නේ 3/5 න්‍යාසය. මේක තමයි පිළිතුරු න්‍යාසය. හරි. 4/3 න්‍යාසයක් ගුණ වෙන්නේ එහෙනම් 3 ඕනෑම න්‍යාසයක් වෙන්නේ. 3ට 3 කපලා ගිහලා පිළිතුරු න්‍යාසය 4/5 න්‍යාසය විය යුතුයි. හරි. අපි බලමු උදාහරණයක්. කොහොමද මේක දත් ඇසුරෙන් න්‍යාස ඇතුළත් කරලා කොහොමද කරන්න කියලා. එතකොට ළමයි මේ ගුණ කරන්න ලැබිලා තියෙන න්‍යාස දෙක අනුව අපිට මුලින්ම තියෙන්නේ පේලි 3යි තීරත් 3යි 3 න්‍යාසයක්. මෙතනදී අපිට ලැබෙන්නේ පේලි 3යි තීර 2 3 න්‍යාසයක්. ළමයි මෙන්න මේ න්‍යාස දෙකේ ගණයන් අපිට සලකනකොට එක් න්‍යාසයක පේලි ගණනයි අනෙක් න්‍යාසයේ තීර ගණන. එක් න්‍යාසයක තීර ගණනයි අනෙක් න්‍යාසයේ පේලි ගණනයි සමානයි. එහෙනම් එම දෙක කපලා ගිහිල්ලා අපිට ලැබෙන න්‍යාසය ලැබෙන්නේ 3/2 න්‍යාසයක්. 3/2 න්‍යාසය. 3/2 න්‍යාසයක දත්ත ගබඩා වෙන ආකාරය එකවර ඔබට තේරුම් ගැනීමට අපහසු නම් අපිට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. න්‍යාසයේ ඝනය 3/2 නම් එහෙනම් මේ පැත්තට පේලි 3යි තීර 2යි. දත්ත ළමයි 6ක් යෙදෙනවා. දත්ත 6ක් යෙදෙනවා. හරි. එහෙනම් දත්ත 6ක් යෙදිය යුතුයි. හරි. ඒතර මෙන්න මේ දත්ත 6 ගන්න විදිහ අපි ඊළඟට සලකමු. ළමයි අපි මෙහිදී සිදු කරන්නේ අපි පේලියක් ගෙන එම පේලි තීර වශයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ ඇත්තරම 7ක් වගේ. මේ 7 ඉලක්කම වැනි දෙයක් නේද? 7 ඉලක්කම වැනි දෙයක්. අපි ඔන්න ඔය 7 ඉලක්කම වැනි ආකාරයටම ගුණිතය සලකන්නේ. හැමතිස්සෙම අපි මුලින්ම පේලි ගණන අල්ලලා පේලියක් අල්ලලා පස්සේ තමයි අපි තීරයක් ගත යුත්තේ. එතකොට ළමයි ගුණ වෙනකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. මුල් දත්තයෙන් ගුණ වෙනවා. ගුණ වෙලා එකතු වෙනවා. අපි බලමු. හරි. මුල් දත්තයෙන් ගුණ වෙනවා. මැද දත්තේ අවසන් දත්තයෙන් ගුණ වෙනවා. ගුණ වෙලා එකතු කරනවා. 3 වරක් 1 3යි. 1 වරක් 2 2යි. දෙවරක් 4 8යි. ඔය ටික එකතු කරන්න ළමයි. 3යි 2යි 5යි 8යි 13යි. පිළිතුර 13යි. එතකොට මෙන්න මේ 13 3 වරක් 1 3යි. 1 වරක් 2 2යි. දෙවරක් 4 8යි. මේ සියල්ල එකතු කරාම 13යි. මේ 13 අපි කොහෙටද දාන්නේ? ළමයි බලන න්‍යාසයේ ඉහළම පෙළවර ඉහළම පේලිය. ඉහළම පේලියේ වම් පැත්තේ කෙරවල එහෙනම් අපි පිළිතුරු න්‍යාසයේ ඉහළම පේලියේ වම් පස කෙළවර. ඇත්තටම අපි පළවෙනි දත්තේ ගන්න. ඉහළ වම් පැත්ත කෙරවල. එහෙනම් ඉහළ වම් පැස. මෙන්න මේ දත්තේ තමයි අපි පරිද්දෙන් ගත්තේ. 3 වරක් 1 3යි. 1 වරක් 2 2යි. දෙවරක් 4 එහෙමයි. 8යි. ඒ සියල්ල එකතු කරා. එකතු කරලා ගත්තේ මෙන්න මේ පළවෙනි දත්තේ. ළමයි මේ වීඩියෝ එක පුරාවට ඔයගොල්ලන්ට වීඩියෝ වශයෙන් දාන්නත් සිදු කරේ. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පුළුවන් ඕන තරමක් රිවයින්ඩ් කර බලන්න. පෑනක් අරගෙන තමන්ගේ සටහන් පොත නැත්තම් සටහන් තියාගන්න පුළුවන් ඕනෑම දෙයක් කොළ වශයෙන් උනක් කමන්නේ නැහැ ටික එකතු කරන්න. මේ මම ලියන හැම දත්තයක්ම හැම විදිහක්ම මේ පැහැදිලි කරන හැම ආකාරයක්ම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කොළ අරගෙන නැත්තම් සටහන් පොතේ මේ පරිද්දෙම කරන්න ඕන. වීඩියෝ එක යන අතරතුර මම කරන සියල්ලම මේ මං හඳුන්වන විදිහ
ගැටලුව විසඳන විදිහ ඒ සියල්ලම මාත් එක්ක කරන්න. වීඩියෝනේ එක නිසා නැත්තම් තමන් ලියාගත්තු දත්ත නිසා නැවත නැවත කිරීමෙන් උපරිම ඵලයකට යන්න පුළුවන්. හරි. ඒතර අපිට ආව මුලින්ම දත්තේ 13. 13. ඊට පස්සේ අපි ගමු. ඒතර 7 ඉලක්කම අපි අල්ලන්න හැමතිස්සෙම. මෙයත් එක්ක මෙයා ඇල්ලුවානේ. මේ දත්තයත් එක්ක මෙයා වල්ල. හරි. ඒතර ඉහළම කෙරවලේ දකුණු පැත්ත අයින කියන්නේ මෙන්න මේ දත්තේ නේද? මොකද පිළිතුරු න්‍යාසයේ ඉහළම කෙරවලේ දකුණු පැත්තේ අයින. ඉහළම කෙරවලේ දකුණු පැත්ත අයින. නේද? හරි. මුල මුලින් 3 වරක් 9 27යි. එක් වරක් 5 5යි. දෙවරක් 2 4යි. එකතු කරන්න ළමයි. 27යි 5යි 32යි 32යි 4යි 36යි. තොර අපිට ලැබෙන මෙන්න මේ න්‍යාසය 36. හරි. තොර අපි ඉහළම පේලිය අර සියලුම තීර වලින් ගුණ කරලා ඉවරයි දෙවෙනි න්‍යාසය. අපි ඊළඟට අපි දෙවෙනි පේලියට යමු. දෙවෙනි පේලිය පළවෙනි තීරයෙන් ගුණ කර යුතුයි. හරි. තොර අපි ගන්නේ මැද පේලියේ වම්පැස කෙරවල. මැද පේලියේ වම්පැස කෙරවල. එහෙනම් මෙන්න මේ දත්තේ නේද ගන්නෙ? මැද පේලියේ වම්පස කෙරවල. එහෙනම් එක් වරක් 1 1යි. හතර වරක් 2 8යි. තුන් වරක් 4 12යි. 8යි 1යි 9යි 12යි 21යි. පිළිතුර 21යි. හරි. ඊට පස්සේ 7 ඉලක්කමම තමයි අල්ලන්න ඕනේ. මැද පේලියේ දකුණු පැත්ත කෙරවල මෙන්න මේ දත්තේ ගන්න යන්නේ. එක් වරක් 9 9යි. හතර වරක් 5 20යි. තුන් වරක් 2 6යි. ඒතර 20යි 6යි 26යි 9යි 35යි. 35. ඒ විදිහට පහළම පේලිය පළමු තීරය. හරි. දෙවරක් 1 2යි. එක් වරක් 3. දෙවරක් 1 2යි. එක් වරක් 3. මැද මැදින්නේ මුල මුලින් මැද මැදි. එක් වරක් 3 3යි. පස් වරක් 4 20යි. 3යි 2යි 5යි 20යි 25. එතකොට පහළම පේලියේ වම් පැත්ත කෙරවල මේ 25යි. හරි. පහළම පේලිය දකුණු පැත්ත කෙරවල අන්තිම දත්තේ ගන්න යන්නේ. දෙවරක් 9 18යි. එක් වරක් 5 5යි. පස් වරක් 2 10යි. හරි. 10යි 5යි 15යි 15යි 18යි 33යි. හරි. මෙන්න අපිට ලැබුණු පිළිතුරු න්‍යාසය. ළමයි ආයිත් මම නැවත සිහිකැඳවීමක් කරන්නම්. 3 න්‍යාසයක් 2 න්‍යාසයෙන් ගුණ වෙනකොට එතකොට මේ න්‍යාසයේ තීර ගණනත් මේ න්‍යාසයේ පේලි ගණනත් සමාන විය යුතුයි. එම දෙක කපලා ගිහිල්ලා ලැබෙන න්‍යාසය 2 න්‍යාසයක් විය යුතුයි. ඒතර දත්ත 6 අපි පේලි 3යි තීර 2යි දත්ත 6ක් ලැබෙනවා. අපි හැමතිස්සෙම 7 ඉලක්කමක් වගේ දත්ත අල්ලන්නේ. ඉහළම පේලිය පළවෙනි තීරය 7 7 7 7 7 7. ඒ විදිහට මුල දත්තෙන් මැද දත්තෙන් අග දත්තෙන් ගුණ කරලා එම දත්ත ගුණ කරලා පළවෙනි දත්තේ දෙවෙනි දත්තේ 3 4 5 විදිහට අපි ගත යුතුයි. දත්ත ගබඩා කළ යුත්තේ ඉහළම පේලියේ වම් පැත්ත කෙරවල. එහෙනම් පිළිතුරු න්‍යාසයේ ඉහළම පේලියේ වම් පැත්ත කෙරවල. අපි ඩොට් විදිහට තිත් විදිහට අපි 3 න්‍යාසය තීරණය කළා. අපිට පුළුවන් එම දත්තයකින් එක ලබා ගන්න. හරි ළමයි. අපි තව උදාහරණයක් සලකමු. මෙතනදී තියෙන්නේ ළමයි 1 3 න්‍යාසයක් සහ 3 2 න්‍යාසයක්
අපි ගණයන්ගෙන් හැඳුන්වුවොත් 1 3 න්‍යාසයක් 3 2 න්‍යාසයක් ගුණ වෙන්නේ. ඒතර මෙම න්‍යාස දෙකත් අපිට ගුණ කිරීමේ හැකියාවක් පවතිනවා. මොකද මෙහි තීර ගණන මෙහි පේලි ගණනට සමානයි. ඒතර ලැබෙන න්‍යාසය 1 2 න්‍යාසයක්. 1 2 න්‍යාසයක්. එතකොට 1 2 න්‍යාසයක් කියන්නේ ළමයි පේලි 1යි තීර 2යි. එහෙනම් අපිට දත්ත පවතින්නේ මේ ආකාරයට. පැහැදිලි? හරි. එහෙනම් දත්ත දෙක ළමයි මෙයයි මෙයයි. ඒතර අපිට ලැබෙන්නේ 1 2 න්‍යාසයක්. හරි අපි බලමු කොහොමද සලකන්නේ. ඒතර මම හැමතිස්සෙම කිව්වේ 7ක් ගන්න කියලා. 7 ඉලක්කම ආකාරයටයි ගන්න කිව්වේ. එහෙනම් මෙයාවයි තමයි අල්ල. ඒතර අපි මෙයා තමයි ඉන්නේ ඉතින් එකම පේලිය. මුල් දත් එතකොට මේ පේලිය මේ තීරයෙන් වැඩි වෙන මුල් දත්තය මුලින්. ඒතර අපිට මැද දත්තයක් විදිහට ගන්න වෙන්නේ. It's wrong. Sorry. ඒක වැරදි ළමයි. ඒක කරන්න බෑ. ගණයන් මම ගත්ත වැරදි. අපි මේ උදාහරණය සලකමු ළමයි. හරි. මෙහිදී මෙම න්‍යාසයේ පේලි 3යි තීර 2යි 3 2 න්‍යාසයක් මේක 2 2 න්‍යාසයක් ගුණ වීමේ සලකුණු තියෙන්නේ. එහෙනම් පේලි ගණන තීර ගණනත් පේලි ගණනත් සමානයි මෙම න්‍යාස දෙකේ. එය ඡේදනය කැපිලා ගිහිල්ලා අපිට 3 2 න්‍යාසයක් ලැබිය යුතුයි. 3 2 න්‍යාසයක්. ඒතර 3 2 න්‍යාසයක් පවතින්නේ කොහොමද? 3 2 න්‍යාසයක් ගත්තොත් එහෙම ළමයි 3 2 පේලි 3යි තීර 2යි. එතකොට දත්ත 6ක් පැවතිය යුතුයි. එතකොට එහෙනම් දත්ත 6 මෙන්න මේ ආකාරයෙන් පැවතිය යුතුයි. අපි දැන් 7 ඉලක්කම ආකාරයට ගමු. ඉහළම පේලිය පළවෙනි තීරය. එක්වරක් 1 1යි. දෙවරක් 3 6යි. එතකොට එක්වරක් 1 1යි. දෙවරක් 3 6යි. 6යි 1යි එකතු කරා 7යි. අපිට ලැබෙන මෙන්න මේ. ඒතර අපි මේ හැමතිස්සෙම 7 ආකාරය අල්ලන්නේ. එක්වරක් 6 6යි. දෙවරක් 4 8යි. 8යි 6යි 14යි. පිළිතුර 14යි. ඒතර ඉහළම පේලිය දකුණු පැත්ත කෙරවල ගත්තේ. අපි මැද පේලියේ වම් පස්ස තීරය. 3 වරක් 1 3යි. අගගින් වැඩි ගණන 4 වරක් 3 12යි. 12යි 3යි 15. ඒතර මැද පේලිය වම් පැත්ත කෙරවල 15යි පිළිතුර. අපි 7ක් අල්ලමු. 3 වරක් 6 18යි. 4 වරක් 4 16යි. 34යි. මැද පේලිය දකුණු පැත්ත කෙරවල. අපි අවසන් පේලිය මුල් තීරය. 5 වරක් 1 5යි. ඍණ දෙවරක් 3 ඍණ 6යි. පිළිතුර ඍණ 1යි. 5 වරක් 6 30යි. ඍණ දෙවරක් 4 ඍණ 8යි. 30න් 8ක් අඩු වෙලා 22යි. ධන 22යි. මෙන්න ළමයි පිළිතුරු න්‍යාසය. හරි ළමයි අපි අභ්‍යාස වෙත ගියොතින් අපි දැන් න්‍යාසවල කතා කළ යුතු නීති සහ අදාළ තීර ටිකක් ඉවරයි. අපි කොහොමද බලමු ගැටලු විසඳීමට යන්නේ. ඒතර න්‍යාස බෙදීම ආදී කාරණා අපිට කතා කරන්න තියෙන උසස් පෙළදී. එතකොට න්‍යාස තවදුරටත් තියෙනවා. න්‍යාස කියන්නේ ඇත්තටම විශාල පාඩ් එකක්. සාමාන්‍ය දීර්ඝ ලෙස ඉගෙනීමට ඇති පාඩමක්. අපි මේකේ මුල් අවධිය මේ සාමාන්‍ය පෙළදී තියෙන්නේ. ඒතර න්‍යාසවලදී ළමයි අපි න්‍යාස පාඩම අපේ 19 වෙනි පාඩම 3 වෙනි පොතේ. ඒතර 19 3 අභ්‍යාසයේදී අපි තියෙන ගැටලුවක් සලකුණු අපි මෙන්න මේ 19 3 අභ්‍යාසයේ
අපි හතරවෙනි ගැටලුව සලකමු. 4. එතකොට එහි ගැටලුව විදිහට තියෙන්නේ එතකොට අපිට ළමයි මෙන්න මේ ගැටලුවේදී අපිට එතකොට විසඳන්න තියෙන්නේ x යාගේ y a b යන විචල්්‍ය හතර නැත්තම් අඥාත පද හතර තමයි අගයන් සොයන්න තියෙන්නේ. එතකොට අපිට ඔබට පේනවා ඇති මෙම ගැටලුව සමීකරණයක ස්වරූපයෙන් තියෙනවා. එතකොට සාමාන්‍ය අනුරූප දත්ත සුළු වෙලා සමීකරණයක ස්වරූපයෙන් තමයි ඇත්තටම අපිට මේ විසඳන්න තියෙන්නේ. එතකොට අපි x යගේ ගත්තොතින් එතකොට මේ මෙහිදීත් ළමයි සාමාන්‍ය අංක ගණිතයේදීම සිදුවන වන් බෙගුත්‍රි පිළිවෙලක් මෙහිදී භාවිතා වෙනවා. එතකොට ගුණ කිරීම අපි මුලින් සිදු කරලා ඉන්න ඕනේ. අපි x යගේ සැලකුවොතින් x එතකොට දෙකෙන් ගුණ විය යුතුයි. එතකොට එතනදී 2x තියෙන්නේ. එතකොට x ට අදාළ නිරූපිත නැත්තම් අනුරූප අගය එතකොට දකුණු පැත්තේ ඉහළ කර න්‍යාසය දකුණු පැත්තේ ඉහළ කර වලින් න්‍යාස අඩු වෙනකොට එතකොට එතනදී තියෙන්නේ ඍණ 3 ඍණ 5න් ගුණ විය යුතුයි. එතකොට ධන 15ක් එතන තියෙන්නේ. එතකොට අනුරූප දත්තය අනුරූප විදිහට සැලකුවා. දකුණු පැත්තේ ඉහළ කෙරවලේ දත්තේ එතකොට ඊළඟ න්‍යාසයේදීත් දකුණු පැත්තේ ඉහළ කෙරවල න්‍යාසයට තමයි මේ සුළු වීම සිදු වෙන්නේ. මොකද න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. එතකොට මෙතනදී ගුණිතය අපි සලකලා ඉන්න ඕනේ ඍණ 3 5න්. එතකොට ධන 15ක් විදිහට. සමානයි. ඊට පස්සේ පිළිතුරු න්‍යාසයේ ඉහළ කෙරවල දකුණු පැත්ත ඉහළ කෙරවල එතකොට අනුරූප x ට 5යි. එතකොට මෙතනදී අපිට සාමාන්‍ය සරල සමීකරණයක් ලැබෙනවා. අපි x යගේ සොයමු 2x ධන 15 මේ පැත්තට යනවා. ඍණ 15යි. ධන 5යි ඍණ 15යි සුළු වෙලා ඍණ 10යි. 2x දෙපස දෙකෙන් බෙදලා දාමු. x යගේ ඍණ 5යි. හරි. ඒ විදිහට අපිට පුළුවන් y ගේ අගය ගන්නත්. y ගේ අගය. ඒතර y ට නිරූපිත අගය වම් පැත්ත ඉහළ කෙරවල. එතකොට දෙවරක් 5 අපි ගන්න ඕනේ. සුළු කළා දෙවරක් 5 10යි වම් පස ඉහළ කෙරවල ඍණ 3යි y ලෙස විය යුතුයි. සමානයි වම් පස ඉහළ කෙරවල 5යි. ඒතර අපි ඍණ 3යි y යගේ සෙවිය යුතු නිසා ඍණ 3යි y අපි මේ පැත්තට දාගමු. 5 ධන 3යි y අඥාතය ධන ලෙස උක්ත විය යුතුයි සමීකරණයකදී. ධන 5 මෙහෙට ගන්න. ඍණ 5යි 3යි y 5යි උත්තරේ දෙපැත්ත 3ෙන් බෙදමු. 5 බෙදීම 3යි y අගය. හරි. අපි ඊට පස්සේ සලකමු එහි අගය ලබා ගන්න කොහොමද කියලා. එතකොට ඒට නිරූපිත අගයන් වෙන්නේ දෙවරක් 9 a වෙන තුන් වරක් a සහ මෙතන පවතින බිංදුව. හරි. ඒතර මේ සුළු විය යුතුයි. දෙවරක් 9 අපි ගමු එකපාරම ගමු 18යි. ඍණ 3 වරක් a ඍණ 3යි a ඒ සමාන යුතු අනුරූප බිඳුවට ඍණ 3යි a මෙහෙට එනවා ධන 3යි a 18යි දෙපස 3ෙන් බෙදලා දාමු. 3 වරක් 6යි අපිට a ට එනවා පිළිතුරු 6. ඊට අපි b යගේ සොයමු. b අනුරූප දත්තයේ විදිහට අපිට සලකන්න පුළුවන් මෙලෙස. දෙවරක් ඍණ 2 ඍණ 4යි. ඊට පස්සේ ඍණ 3 වරක් ඍණ 3 වරක් 4 b ගේ අනුරූපගයනේ. ඍණ 12යි. මෙතන b. තව ඍණ 16යි b හි අගය. ඒතර අපිට පුළුවන් a හි අගය අපි ගත්තා 6යි. b හි අගය ඍණ 16යි. x හි අගය ඍණ 5යි. y හි අගය අපිට එනවා 5 බෙදීම 3ක්. හරිනම් අපි ඊළඟට සලකමු 19 හතර අභ්‍යාසය න්‍යාස ගුණ කිරීම දැක්වෙන්නේ. මම එහි ගණන් කීපයක් සුළු කරන විදිහ පෙන්නන්න. ඒතර මම
සාධන මේ සෑම උදාහරණයක්ම ඔයගොල්ලෝ සිදු කරලා පස්සේ මේ හැම අභ්‍යාසයක්ම සම්පූර්ණ කිරීමට යන්න. එතකොට අපිට තියෙනවා 3 න්‍යාසයක් ගුණ කරන්න 3 විදිහට තියෙන දත්ත තියෙන න්‍යාසයක්. හරි. එතකොට මේ න්‍යාසය මේක න්‍යාසයක්. එතකොට මේකේ ඝණය අපි සැලකුවොත් එහෙම එක පේලියයි තීර එක පේලියයි තීර 2යි. එහෙනම් මේක එකේ 2 න්‍යාසයක්. එතකොට මෙතනදී ගත්තොත් පේලි 2යි තීර 1යි දෙකේ එක න්‍යාසයක්. ඔව් දෙකට දෙක කපලා ගිහිල්ලා අපිට එකේ එක න්‍යාසයක් එන්නේ. ඒතකොට එකේ එක න්‍යාසයක් එකේ 1යි. එක දත්තේ ළමයි ඇත්තටම තියෙන්නේ. එක දත්තේදී. අපි අල්ලමු 7ක් ආකාරයට. ඒතර මුල මුලින් 3 වරක් 3 9යි. එකතු කරන්න ඕනේ අගාගින් දෙවරක් 2 4යි. 9යි 4යි පිළිතුර 13යි. මෙන්න ලැබෙන එකේ එක න්‍යාසය. එකේ එක න්‍යාසය. හරලා අපි ඊළඟට සලකමු මේ අභ්‍යාසයේ 5 වෙනි ගාන උදාහරණයක් විදිහට. එතලම මේ න්‍යාසය 2 2 මෙම න්‍යාසය 2 1. ତොර තීර ගණන පේලි ගණනට සමානයි ලැබෙන්නේ 2 1 න්‍යාසයක්. එතකොට 2 1 න්‍යාසයක් කියන්නේ ළමයි පේලි 2යි එක තීරයයි. එතකොට දත්ත පවතින්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. අපි අල්ලමු 7ක්. පේලියකුයි තීරෙකුයි. මුල මුලින් දෙවරක් 3 6යි. 4 අරක් 2 8යි. 6යි 8යි 14යි. අපිට මේ දත් එනවා 14ක්. ඊට පස්සේ මේ තීරේ මේ පේලියෙන් 7ක් ආකාරයට මුල මුලින් එක් වරක් 3 3යි. එක් වරක් 2 2යි. 3යි 2යි 5යි. මේ පිළිතුර 5යි. අපිට ඇවිල්ලා තිනවා 2 එක න්‍යාසය. මේ දෙන්න කපලා කියලා 2 එක න්‍යාසයක්. හරියම. මේ විදිහට ළමයි 19 4 අභ්‍යාසය ඔබට පේනවා ඇති මේ විදිහට සම්පූර්ණ කළ යුතුයි. න්‍යාස පාඩමේ ළමයි හරි සරලයි. මා විසින් සිදු කරපු හැම ගානක්ම හැම තියරියක්ම මේ විදිහටම කොලා අරගෙන පැහැදිලි කරමින් සිදු කළොත් මේ පාඩම ඇත්තටම 100%ක සාර්ථකත්වයකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමගාමී සමීකරණත් එක්කම ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී න්‍යාස ගානක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ළමයි පාඩම මම හිතන්නේ සාර්ථකව ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඇති. නැවත නැවත අමාරු තැන් තියෙනවා නම් රිවයින්ඩ් කරලා බලන්න. සාමාන්‍ය පෙළ අපි තවත්